රයිට්. චුට්ටක් මට දෙවෙනි 20 වෙනි පේපරේ දාන්න හම්බුන්නේ නැහැ එදාට. මේ කියන්නේ 20 වෙනි දවසේම දාන්න හම්බුනේ නැහැ. චුට්ටක් මට ඒ දවසේ ගොඩාක් බිසි වුණා. මට වීඩියෝ එක කරගන්න බැරි වුණා. කමක් නැහැ අපි දැන් බලමු පේපරේ. හරි. දැන් මම මෙහෙම 21ක් දානවා. ඒකත් බලන්න. මේකෙත් විවරණේ බලන්න. මේකේ පළවෙනි එකේ තියෙන්නේ ඩයිසෝනියම් ලවණ. ඒ කියන්නේ ඇල්ඩෝ සංගරණ නැත්නම් ස්වයන් සංගරණයක් නේද? ස්වයන් සංගරණයක් වෙන්නේ සාමාන්‍යයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේ විදිහට ඇල්ඩිහයිඩ් එකට හෝ කීටෝන එකට දැම්මහම. ඇල්ඩිහයිඩ් එකට හෝ කීටෝන එකට දැම්මහම. එතකොට මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම වෙන ක්‍රියාවලිය තමයි දැන් මෙතන ගත්තොත් එහෙම ඇල්ෆා හයිඩ්‍රජන් තියෙනවනේ මෙතන ඇල්ෆා හයිඩ්‍රජන් තියෙනවා. එතකොට CH3 මම කෙලින්ම ලියන්නම්. එතකොට මේ ඇල්ෆා හයිඩ්‍රජන්ට තමයි සම්බන්ධ වෙන්නේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මෙතනට OH- එකක් එනවා. OH- එක ඇවිල්ලා මේ ඇල්ෆා හයිඩ්‍රජන් එක දිග ඇරලා ලියන්නම් චුට්ටක්. මෙන්න මේකට ලබා දුන්නා මේ බන්ධනේ මෙහෙට කැඩෙනවා. කැඩුණාට පස්සේ මේ බන්ධනේ මෙහෙට නෙමෙයි කරන්නේ අනිත් පැත්තට කැඩෙනවා. මේ පැත්තට කැඩෙනවා. කැඩුණාට පස්සේ මෙතනට එනවා අපිට ඍණ ආයනයක්. මෙතනට එනවා ඍණ ආයනයක්. මේ ඍණ ආයනය මෙහෙම තියෙද්දි තවත් අණුවක් එනවා. තවත් අණුවක් එනවා. මේ අණු දෙක එකතු වීමක් වෙනවානේ. මේ අණු දෙක එකතු වීමක් වෙනවා. CH2COH. එතකොට මෙතන ඩෙල්ටා ධන, මෙතන ඩෙල්ටා ඍණ. එතකොට මෙතන ඩෙල්ටා ධන පොයින්ට් එකට ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතනින් ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ ප්‍රතික්‍රියාව මෙන්න මේ තැනට එනවා. ඊට පස්සේ මේ බන්ධනේ මෙහෙට කැඩිලා මම කෙලින්ම ලියන්නම් එන එක මෙතනට OH එකක් සෙට් වෙනවා සහ මේකේ තියෙන විදිහට අණුව දිගෑරලා ලියලා තියෙන්නේ නේද? එතකොට ඇල්ෆා හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ මෙතනටනේ. එතකොට ඇල්ෆා හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ CH3 CH COH විදිහට මෙහෙම සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. එතකොට මේ ආකාරයට තියෙන එක මොකද්ද? CH3 CH2 මේකේ දෙවෙනි එක ගත්තොත් හරිනේ. මේකේ දෙවෙනි එක ගත්තොත් ඒ විදිහට තියෙනවා. ඇල්ෆා හයිඩ්‍රජන්ගෙන් ගැල්ල දැන් මේක අනිත් පැත්තට තියෙන OH එක යට තියෙන එක ගැටලුවක් නේ. මෙතනට H එකක් එන්න ඕනේ හරි. ඒක ගැටලුවක් නැහැ. මේක දෙවෙනි එකේ නම් තියෙනවනේ. මේ CH3 CH2 CH OH එක යටින් තියෙන මැදින් සම්බන්ධ වෙච්ච විදිහට ලස්සනට ඒ ප්‍රතික්‍රියාව තියෙනවා. දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. ඊළඟ එක ගත්තොත් එහෙම ඒවල බලන්න ඒවල තියෙන ත්‍රිත්ව බන්ධනයක්. දැන් ඒවල තියෙන ඒවල මුහුම්කරණේ නැහන්නේ. මෙන්න මෙහෙම ඒ තියෙන මේ හැම තැනම මේ හැම පොයින්ට් එකකම කාබන් පරමාණුවක් තියෙනවා. කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා. දැන් මේක A මෙතනින් මෙතනට ආවට පස්සේ මෙතනත් කාබන් පරමාණුවක් තියෙනවා. මේ කාබන් පරමාණුව අපි B කියලා ගන්න කියනවා. මෙතන එක B කියලා ගන්න කියනවා. හැබැයි ඒකේ දිත්ත බන්ධනයක් තියෙනවා. මෙතනත් මෙහෙම තියෙනවා. මෙහෙම දැන් මේ හැම තැනටම අපි මේක පහසුවට ලියන්නේ. ඒ කියන්නේ කාබනික සංයෝග ලිවීමේ පහසුව සඳහා තමයි මෙහෙම ලියන්නේ. හරි. ඒ කියන්නේ මෙහෙම ලිව්වහම අපිට වේගෙන් ලියන්න පුළුවන්. එතකොට එච් එහෙම අර මේ ලියන්න ඕනේ නැහැනේ. මේකත් ව්‍යුහ සූත්‍ර ලියන එක ආකාරයක ක්‍රමයක්. එතකොට මෙතන ගත්තොත් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා කියන්නේ ඒ වල තියෙන්න ඕනේ sp මුහුම්කරණයක්. ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා කියන්නේ සිග්මා බන්ධන එකයි දෙකයිනේ තියෙන්නේ. එහෙනම් sp මුහුම්කරණයක් තියෙන්නේ. b වල සිග්මා බන්ධන 3යි b වල sp2 මුහුම්කරණයක්. ඊට පස්සේ c තියෙනවා. වලත් බලන්න මේක වගේමයි sp2 මුහුම්කරණයක්. d වල බලන්න d වල ත්‍රිත්ව බන්ධනයක්. සිග්මා බන්ධන 3ක් එක්ක ද්විත්ව බන්ධනයක් තියෙන්නේ sp2 මුහුම්කරණයක්. බලන්න sp sp2 sp2 තුනක් තියෙන එකක් තියෙනවද කියලා. තියෙනවනේ. උත්තරේ දෙවෙනි එක තමයි ඉන්නේ. ලේසි ප්‍රශ්න දෙකක්. ඇල්ඩෝල් සංගරණේ ඉතින් ඇල්ඩෝල් සංගරණේ නැත්තම් ඇල්ඩිහයිඩ් කීටෝන වල ස්වයන් සංගරණේ නම් මතක තියෙනවනම් ලේසි, මතක නැත්තම් නම් අමාරුයි තමයි. දැන් ඊට පස්සේ එන ප්‍රශ්න ටිකක් ලොකු ප්‍රශ්නයක්. අපි ඒකටත් යන් සෝඩියම් කාබනේට් 10ක් H2O සෝඩියම් බයිකාබනේට් මිශ්‍රණයක ස්කන්ධේ නියත වන තෙක් රත් කරන ලදී. ස්කන්ධේ නියත වන තෙක් රත් කරන ලදී. නේද? මිශ්‍රණයේ ස්කන්ධය සම්පූර්ණ ස්කන්ධයේ අඩුවීම 2.9. අපි දන්නේ නැහැ ස්කන්ධේ කොච්චරක් තියෙනවාද කියලා නේ. ස්කන්ධේ කොච්චරක් තියෙනවාද කියලා දන්නේ නැහැ. මේක ඇස්සේ තියෙන්නේ මොනවද? සෝඩියම් කාබනේට් 10ක් H2O. right 10ක් H2O. ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් තියෙනවා. මේක රත් කරනවා.
රත් කරද්දී ඕගනික් වල ඉනෝගනික් වලදී අපි කතා කරනවා සාමාන්‍යයෙන් මෙතනදී සෝඩියම් කාබනේට් වල ජලය ටික අයින් වෙලා යයි. ඒත් එක්කම සෝඩියම් බයිකාබනේට් මොකද වෙන්නේ? සෝඩියම් බයිකාබනේට් ටික මෙහෙම අපි ලියලා තියමු. සෝඩියම් කාබනේට් බවට හැරෙනවා. මොකද සෝඩියම් කාබනේට් තාපය හැම ස්ථායි කියලා අපි කතා කරනවා. මෙතන H2 හැදිලා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට මෙතනට දෙකක් දැම්මහම ප්‍රතික්‍රියාව තුලිත වෙනවා. එතකොට මෙතනින් ඉවත් වෙන්නේ මොනවද කියලා ගත්තොත් දැන් මේ ඔක්කොම ඝනනේ. නේද? ඝන වාෂ්ප මේ සෙට් එක තියෙන. එතකොට මෙතන අපිට කියන්න පුළුවන් ජල වාෂ්ප ඉවත් වෙනවා. නේද? ජල වාෂ්ප ඉවත් වෙනවා සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙනවා. ස්කන්ධයේ අඩුවීම අපිට කියනවා ස්කන්ධයේ අඩුවීම 2.9 ග්‍රෑම්. ඒ කියන්නේ ස්කන්ධයේ අඩුවීම තමයි දීලා තියෙන්නේ. 2.9 ග්‍රෑම්. එතකොට මේකෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා තියෙනවා 1.1. 1.1 ග්‍රෑම්. ඔන්න ඕක තමයි ක්‍රියාවලිය මේකේ. එතකොට මේකට අපි ලිව්වොත් එහෙම ප්‍රතික්‍රියා ටික ලියමු ඉස්සල්ලාම නිදහසේ. එතකොට සෝඩියම් කාබනේට් 10ක් H2O 10ක් H2O රත් කරාම තාපය හැමුවේ මේක ස්ථායි නිසා සෝඩියම් කාබනේට් හැදිලා 10ක් H2O ඒ කියන්නේ නිර්ජලීය සෝඩියම් කාබනේට් හැදෙනවා. සජල සෝඩියම් කාබනේට්. එතකොට මේක තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් ප්‍රතික්‍රියා කරාම සෝඩියම් බයිකාබනේට් ප්‍රතික්‍රියා කරාම සෝඩියම් බයිකාබනේට් තාප වියෝජනය වෙලා කාබනේට් හැදෙනවා. නැත්නම් සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් කියලාත් අපි අලුත් සිලබස් එකේදී මේක කියනවා. ඊට පස්සේ මෙතනමුත් ජලය හැදෙනවා. මෙතනමුත් ජලය වාෂ්ප වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. රයිට් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 1.1 ග්‍රෑම් කියලා එයාලා ගණන් බලලා තිනවා. ඊට පස්සේ එහෙනම් අර පිට වෙච්ච අනිත් ටික ජලය වෙන්න ඕනේ. අනිත් ටික පිට වෙච්ච අනිත් ටික ජලය වෙන්න ඕනේ. මේකේ අපෙන් අහන්නේ අන්තිමට සෝඩියම් බයිකාබනේට් වල සෝඩියම් කාබනේට් NH2 වල ස්කන්ධය. එතකොට මෙන්න මේ ටික තමයි ජලය වෙන්නේ. මෙන්න මේ සෙට් එකම ජලයට අයිති වෙනවා. එතකොට අපි ගත්තොත් ඔක්කොම 2.9ක් නෙහෙනම් ජලය පිට වෙච්ච ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 2.29 ග්‍රෑම් වලින් 1.1 අඩු කරනවා. මෙතනින් අපිට එනවා 1.8 ග්‍රෑම් කියලා. 1.8 ග්‍රෑම් කියලා එනවා. අපිට කෙලින්ම මෙතනින් පිට වෙච්ච ජලයේ ප්‍රමාණය ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වලින්. එහෙනම් අපි ගමු පිට වූ කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න. පිට වූ කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න. පිට වූ කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න එනවා 1.1 ග්‍රෑම් බෙදන්න ඕනේ 44 ග්‍රෑම් මවුලයට. එතකොට මෙතනින් අපිට උත්තරයක් එනවා. මෙතනින් එනවා 0.1යි මෙතනින් එනවා 4යි. එතකොට 0.2ක් මවුල. එහෙනම් අපි ගමු පිට වූ මුළු ජලයේ ස්කන්ධය. පිට වූ මුළු ජලයේ මවුල ගන්න. 1.8 ග්‍රෑම් බෙදන්න ඕනේ 8 ග්‍රෑම් මවුලයට වලින්. එතකොට අපිට මෙතනින් එනවා පිට වෙච්ච මුළු ප්‍රමාණය කොච්චරද? මුළු ප්‍රමාණය 0.1යි මවුල. එතකොට පිට වූ මුළු ප්‍රමාණය 0.1යි කාබන් ඩයොක්සයිඩ් පිට වුනේ මෙච්චරක් නම් මේක හරිය ලස්සන ප්‍රශ්නයක් ඉතින්. මෙච්චරක් තමයි පිට වුනේ කාබන් ඩයොක්සයිඩ්. ස්ටොයිකියෝමීටරයට අනුව කියන්න පුළුවන් සෝඩියම් බයිකාබනේට් වලින් පිට වෙච්ච ජලයේ ප්‍රමාණය 0.25යි මවුල. මේකේ ගන්න තියෙන එතකොට අපිට සෝඩියම් කාබනේට් 10H2 වලින් පිට වූ ජලය. මුළු ජල ප්‍රමාණය දන්නවා 0.1යි මවුල. මේකෙන් මෙච්චර ප්‍රමාණයක් අඩු කරන්න ඕනේ. මොකද මේක බයිකාබනේට් වලින් පිට වෙච්ච ජලයත් මෙතන තියෙන නිසා. ඒතකොට 0.25ක් මවුල අඩු කරනවා. ඒතකොට මෙතනින් එනවා 0.075ක් මවුල. එන්න මෙතන එකත් හොයාගත්ත 0.75ක් මවුල. ලස්සනයි. නිකන් ලේසි ප්‍රශ්නයක්. හැබැයි දෙයක් තියෙනවා. කියන්නේ ටිකක් අර IQ level එක සම්බන්ධ වගේ. හරි. ඒතකොට 10ට එක අනුපාතෙන් තියෙන්නේ. එහෙනම් මේකෙන් එකක් ප්‍රතික්‍රියා කරද්දී මෙතනින් 10ක් හැදෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් සෝඩියම් කාබනේට් 10H2O මවුල ගන්න මෙතන තියෙන්නේ. කොච්චරක් දෙන්න ඕනේ? මේක වගේ මේකෙන් 10න් එකක්. ඇයි ඉතින් ජලයේ 10ක් හැදෙනකොට මේකෙන් එකයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒතකොට මෙතනින් අපිට එනවා 0.075යි මවුල. දැන් අපෙන් අහන්නේ සෝඩියම් බයිකාබනේට් ස්කන්ධය. සෝඩියම් බයිකාබනේට් ස්කන්ධය. එතකොට අපිට මේක වැඩි කරන්න වෙනවා මෙයාගේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය හදමු බලන්න. මෙතන එනවා සෝඩියම් දෙකක් කියන්නේ 46යි. කාබනේට් කියන්නේ 12 මේක 10H2 නේ. 12යි
48ක් එනවා මෙතනින්. එතකොට මෙතනින් මේකට එකතු වෙන්න ඕනේ 180ක්. ඇයි? මෙතනින් අපිට එනවා 106ක් එනවනේ. 106ට එකතු වෙන්න ඕනේ 180ක්. මොකද හේතුව ජලාණු 10ක් තියෙන නිසා. එතකොට අපිට කරන්න තියෙන්නේ 0.0.075 මවුල කියන අගය මෙන්න මේකෙන් වැඩි කරන් තියෙනවා. මෙතනින් අපිට එනවා 6යි 286 ග්‍රෑම් මවුලයට. ඔන්න ඕක සුළු කරගන්න තියෙන අපි දැනට කැල්ලකින් සුළු කරමු. මටත් උත්තරේ මතක නෑ ඇත්තටම. 0.0.075 286යි 2.125 1.45 2.145 ග්‍රෑම් 2.145 ග්‍රෑම් 2.145 ග්‍රෑම්. මේ කියන්නේ උත්තරේ වෙන්නේ දෙවෙනි එක. දෙවෙනි උත්තරේ. හරි ලස්සන ප්‍රශ්නයක්. රයිට්. හදන්න. මේකත් වැරදි නම් හදාගන්න. ඊට පස්සේ අපි අනිත් එකට යන් ඇවිදින විට පේශීන් මේක ලියා ගන්න වීඩියෝ එක නතර කරලා. හරි. ඇවිදීමේදී පේශිවල චලනය සඳහා ග්ලූකෝස් දහනයෙන් ලැබෙන ශක්තිය උපයෝගී කරවේ. ග්ලූකෝස් සම්මත දහන එන්තැලිපිය ඍණ 2880යි කිලෝජූල් මවුලයට වේ. පේශී චලනය සඳහා වැය වෙන්නේ මේකෙන් 25%ලු. කියන්නේ මෙච්චර ප්‍රමාණයක් ගත්තට ඒකෙන් වැය වෙන්නේ 25%යි. මේ කිලෝමීටර් එකක් දුර ඇවිදීමට ජූල් කිලෝජූල් 100ක ශක්තියක් අවශ්‍ය වෙනම් ග්ලූකෝස් 120ක් පරිභෝජනය කළ විට ඇවිදිය හැකි උපරිම දුර වන්නේ. මේක නිකන් ප්‍රායෝගික ප්‍රශ්නයක්. හරි. මේක කෙමිස්ට්‍රි ලොකු දෙයක් නෑ. මේකේ කියනවා ග්ලූකෝස් වල දහන එන්තැලපියෙන් ලැබෙන ශක්තිය උපයෝගී වෙනවා. දහන එන්තැලපිය කියද්දි දහනයනේ ග්ලූකෝස් කියන්නේ C6H6 O12යි. අපි බලමු. C6යි H12යි O6 දහනය කරනවා. දහනය කරාම කොහොමද වෙන්නේ? වැඩිපුර ඔක්සිජන් එක දහනය කරනවා. කාබන් ඩයොක්සයිඩ් හැදිලා ජලය නිදහස් වෙනවා. මෙතනට 6යි මෙතනට 6යි. දැම්මොත් මෙතන එනවා ඔක්සිජන්. මේක බැලන්ස් කරන්න අවශ්‍ය නැහැ. නිකන් බැලන්ස් කරමු අපි. 12යි 18යි. මෙතනට ඒතර ඔක්සිජන් 6ක් දැම්මනම් හරි. එතකොට මේකේ කියන ග්ලූකෝස් 125ක් පරිභෝජනය කර යන්න පුළුවන්. ඒතකොට මේකෙන් පිටවන දහන මේකෙන් කොච්චර කිලෝජූල් ප්‍රමාණයක් පිට වෙනවද? ඍණ 2880යි කිලෝජූල් මවුලයට පිට වෙනවා. ඍණ 2880ක් කිලෝජූල් මවුලයට පිට වෙනවා. මේකෙන් හැබැයි පේශී චලනය සඳහා වැය වෙන්නේ 25%යි. එහෙනම් අපි ගමු C6H12O6 මවුලයකින් ලබාගත හැකි ශක්තිය. කියන්නේ ඇවිදින්න ලබා ගන්න පුළුවන් ශක්තිය කොච්චරද? පේශී චලනය වෙනවා කියන්නේ ඇවිදිනවා කියන එක. ඇවිදින්නේ පේශී චලනය වෙනවා ලබාගත හැකි ශක්තිය. සාමාන්‍ය ශරීරය ඇතුළේ මොකද්ද වෙන්නේ? ග්ලූකෝස් දහනයෙන් අපි ශක්තිය ගන්නෙ. හරි? ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අපිට පිට වෙන මේකෙන් කොච්චරක්ද ගන්න පුළුවන්? මෙච්චර කිලෝජූල් ප්‍රමාණයක් නිදහස් කරනවා. කිලෝජූල් ප්‍රමාණයක් නිදහස් කරනවා. මේකෙන් වැය වෙන්නේ 25%ක්. ඒ කියන්නේ 4න් 1යි අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා ජූල් කිලෝජූල් 100ක් අවශ්‍යයිලු කිලෝමීටර් එකක් යන්න. කිලෝමීටර් එකක් යන්න ජූල් 100ක් අවශ්‍යයි. හරි? එතකොට අපි ගමු C6H12 O6 මවුල එකකින් ලබා ගමන් කළ හැකි දුර. පෙට්‍රල් ප්‍රමාණය ගන්නවා. හරි? ගමන් කළ හැකි දුර. ගමන් කළ හැකි දුර එන්නේ මෙච්චර ජූල් ප්‍රමාණයක්. ඒ කියන්නේ කිලෝමීටර් එකක් යන 100ක් ඕනේ. එහෙනම් මේ ජූල් ප්‍රමාණය කිලෝමීටරයකට ජූල් මෙච්චර නම් 100කට කොච්චරද? එහෙනම් මේක මේ වැඩි කරන්න ඕනේ මේක. අපි වැඩි කරලම ගමු ලේසිනේ. 7යි 720යි එන්නේ මෙතනනේ. 720යි මේක බෙදන්න ඕනේ ජූල් 100. මොකද එතකොට අපිට එනවා කිලෝමීටර් 7.2ක් දුවන්න පුළුවන් ග්ලූකෝස් මවුලයක් කෑවොත්. හරි. පිස්සු ප්‍රශ්නයක්. හරි. මේක කියන ජූල් 120ක් කෑවොත් කොච්චරක් යන්න පුළුවන්ද? ඒ කියන්නේ මේක කිලෝමීටර් මවුලයට වගේ තමයි. හරි මවුලයකට මෙච්චර. එහෙනම් අපි බලමු ග්ලූකෝස් මවුල සංඛ්‍යාව. ග්ලූකෝස් මවුල සංඛ්‍යාව C6H12යි O6යි. මේක බෙදන්න ඕනේ 120යි ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය 18යි ග්‍රෑම් මවුලයට. මෙතනින් අපි ගත්තොත් 2යි 3යි. 3 බෙදීම 2යි. රයිට්? එහෙනම් අපි ගමු ගමන් කළ හැකි දුර. ගමන් කළ හැකි දුර එන්නේ මවුලයකට මෙච්චරයි. මවුලයකට මෙච්චරයි නම්
මවුලයකට මෙච්චරයි නම් මෙච්චර මවුලයක ප්‍රමාණයකට කොච්චරද? අච්චරට මෙච්චර නම් කොච්චරට මෙච්චරද කියන න්‍යායට අනුව ගන්න හරි. ඒතර මෙතනින් ගත්තොත් 2යි 4යි. එතකොට කිලෝමීටර් 4.8ක් දුවන්න පුළුවන් අවුලක් නැතුව හරි. අමුතු ප්‍රශ්නයක් නේද? අමුතු ප්‍රශ්නයක්. මම නම් ආසයි මේ ප්‍රශ්නේ පුදු. නිකන් අමුතු ගැටලුවක් හරි. ඒතර 4.8යි කිලෝමීටර කියලා ගන්න පුළුවන්. ඒතර උත්තරේ 1. ඊට පස්සේ අනිත් එක. වැඩිපුර ඇමෝනියා සමග ප්‍රතික්‍රියාවෙන් කහදුමුරු පැහැති ද්‍රාවණයක් ලබා දෙන. වැඩිපුර ඇමෝනියාත් එක්ක කහදුමුරු පැහැය ලබා දෙන්න බලමු පල්ලෙ එවයි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් කොප තද දුඹුරු පාට. ඒතර කොප අයින් කරලා දාන්න පුළුවන් නේද? නිකල් වල මොන පාටක්ද තියෙන්නේ? නිකල් වල ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරාම නිකල් වලත් නිල් පාටක් එන්නේ. එතකොට ඒක අයින් කරන්න පුළුවන්. කොබෝල්ට් වල කහ දුඹුරු පාටක් තමයි. යකඩ ධන තුන රතු දුඹුරු පාටක්. එතකොට ඒකත් වැරදි. මැංගනස් සාමාන්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතන අපිට ගන්න වෙනවා ඒකෙමුත් අපිට තෝරගන්න පුළුවන් ඇත්තටම නිකල් කියලා. තව චුට්ටක් ඉස්සරහට යන්. සාන්ඩ් HCl සමග නිල් පැහැති ද්‍රාවණයක් ලබා දේ. ඔව් සාන්ඩ් HCl එක්ක නිකල් NiCl4- කියන සංකීර්ණ සංයෝග ලබා දෙන. ඒතර ඒක හරි. ආම්ලික H2S5 බුබුල්ණය කළ විට කළු පාට අවක්ෂේපයක් සාධාරණ නැහැ. එහෙනම් කොප ගන්න බෑ කියන එක තමයි කියන්නේ. එතකොට අපිට උත්තරේ මේකට 2 ගන්න වෙන්නේ. හැබැයි 2 කියන උත්තරේ අපිට වැඩිපුර ඇමෝනියා සමග කහ දුඹුරු පැහැති ධාවනයක් ලබා දෙන්නෙත් ගත්තොත් නිකල් විතරයි. එතකොට ඒකෙමුත් තහවුරු වෙනවා. ඊට පස්සේ අනිත් ඒවායින් අපිට ඒක තහවුරු කරගන්න පුළුවන්. එතකොට මේකට උත්තරේ 2. එතකොට අපි ඊළඟ දවසේ පේපරෙන් හම්බෙමු. පරක් වෙලා දානවට සමා වෙන්න. ගොඩක් කට්ටිය අහලා තිබ්බ මැසේජ් උත් දාලා තිබ්බ දාන්නේ නැද්ද කියලා. කොහොමත් අනිවාර්යෙන් දානවා. හරි දවසක් හරි පරක් වෙලා දානවා. අද පොඩි කියන්නේ මට ක්ලාස් එක බිසි වෙච්ච නිසා කරගන්න බැරි වුණේ. එහෙනම් අපි ඊළඟ දවසේ පේපරෙන් හම්බෙමු.